නමෝ බුද්ධාය. අපි සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් කරදරයක් වීම පිළිබඳව වෙනත් කෙනෙක්ගෙන් කරදරයක් වීම පිළිබඳව ගොඩක් හිතනවා. ජීවිතේදී වෙනත් පිරිසකගෙන් බාහිර පාර්ශ්වයකින් කරදරයක් වෙයි කියලා අපි ගොඩක් බය වෙනවා. ඒ දේවල් වලට සූදානම් වෙනවා. නමුත් අපින්ම අපේ හිතින්ම අපේ ජීවිතයට වෙන කෙනෙක්ගෙන් වෙන අනර්ථයට වඩා වෙන කෙනෙක්ගෙන් වෙන හානියට වඩා හානියක් සිද්ධ වෙනවා. ඒ තමයි අපේ හිත අපේ වරදෙහි පිහිටුවා ගත්තොතින් අපේ හිතට වැරදි දේවල්ම එකතු කරගත්තොතින් එහෙම නොවේ රැකවරණ එකතු කරගන්න නම් භාග්‍යතුන් වහන්සේ නමක් දේශනා කරපු නිර්මල පරම සුන්දර ධර්මය අපේ ජීවිතයට අපි එකතු කරගන්නට ඕනේ. තරුණ කාලේ කියන්නේ ධර්මයත් එක්ක ජීවත් වෙන්න හොඳම කාලේ. තරුණ කාලේ ඉඳන්ම ජීවිතේ අපි වරදින් මිදලා යහපතේ හැසිරෙන්න උත්සාහ කරන්න පුළුවන් නම් අපිට ඒ උතුම් සිල්පදවල සමාදන් වෙලා ගුණධර්ම පුරුදු කරගන්න පුළුවන් නම් මොනතරම් නම් වටිනවද? ඉතින් ඒ වෙනුවෙන් තමයි ශ්‍රෝතාරූප වාහිනිය ලක්විරක වන්නදුලිය යෝන් දහම් වැඩසටහන මේ අමාරු කාලේ අපි ඉතින් ගෙදර ඉඳලා උතුම් බණ භාවනාවන් පුරුදු කරගන්න ගුණධර්ම පුරුදු කරගන්න ඔබට අවස්ථාවන් සලසා දුන්නේ යෝන් දහම් වැඩසටහන තමයි අදත් මෙලෙසින් අපි සජීවීව ආරම්භ කරන්න තියෙන පින්වත් ස්වාමින් වහන්සේ අද දවසේදීත් අප කරේ අනුකම්පාවෙන්ම වැඩම කොට වදාලා. ඉතින් අපි ස්වාමින් වහන්සේව පළමුවෙන් බොහොම ගෞරවයෙන් নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දවසේ මතක් කරන්න ඕනේ යෝන් දහම් වැඩසටහන වෙනුවෙන් බැතිබර විකාශන දායකත්වයන් එකතු කරනවා ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් හේමන්ත විමලසිරි මහත්මයා, ඒ වගේම සුදර්ශනී විමලසිරි මහත්මිය, දිනිත්ති විමලසිරි දියණිය සහ දුලිත් විමලසිරි පුතණුවන් විසින් අද දවසේ වැඩසටහන පළමුවෙන් ධර්මදේශනාවට තමයි වෙන් වෙන්නේ. ඉන් අනතුරුව දෙවන හෝරාව අපි වෙන් කරන්නේ ධර්ම සාකච්ඡාවට. ඉතින් ඔබට පුළුවන් මේ වෙලාවේ Facebook ඔස්සේ සජීවීව නරඹන්න. ශ්‍රෝතරු වාහිනී Facebook page එක හරහා ඔබට සජීවීව නරඹන්න පුළුවන්කම තිබෙනවා. මේ වැඩසටහන නිසා අපි මතක් කරනවා එකතු වෙන්න, ෂෙයා කරන්න මේ පණිවිඩ. ඒ තුලින් තවත් බොහෝ පිරිසකට ඔබට පුළුවන් වේවි ධර්ම දාණය ලබා දෙන්නත්. ඒ පණිවිඩයත් එක්කම ඉතින් අපේ ජීවිතයේ යහපත පිණිස අපි පින්වත් ස්වාමින් වහන්සේට බොහෝම ගෞරවයෙන් හැමදෙනාම එක්ව සමාරාධනා කරමු. මෙතෙන් පටන් යෝන් දහම් වැඩසටහන අදත් ආරම්භ කරන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු 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 සාදු. මාත් සමග එකටම තෙරුවන් සරණ යමු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. සාදු සාදු සාදු. සීලය සමාදන් වෙන්න කියන්න මා කියවට පස්සේ
පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම මම සතුන් මැරීමෙන් වැළකීම නම් සතුන් වූ මැරීමෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම සොරකමින් වැළකීම නම් වූ සොරකමින් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ වැරදි කාම සේවනයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම මම බොරු කීමෙන් වැළකීම නම් වූ කීමෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි. සිල්පදය සමාදන් වෙමි. සොරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාමීරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මම මත්පැන් හා මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම නම් වූ සිල්පදය සමාදන් වෙමි. පදය සමාදන් වෙමි. උතුම් තිසරණ සහිත වූ තිසරණ සහිත මා සමාදන් වූ මේ සීලය සමාදන් වූ මේ සීලය මේ ජීවිතයේ යහපත පිණිසද ජීවිතයේ යහපත පිණිස පරලොව සුගතිය පිණිසද සුගතිය පිණිස සංසාර දුකින් නිදහස් වීම පිණිසද සංසාර දුකින් නිදහස් වීම පිණිස උපකාර වේවා. උපකාර වේවා. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අසපුවේ වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, පින්වත් දරුවනි, අද දවසේදීත් ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් යෝන් දහම් වැඩසටහන හැටියට අද මේ වැඩසටහන පැවැත්වෙන්නේ යෝන් ඔබ වෙනුවෙන්ම වෙන්වෙච්ච කාලය. ඉතින් පින්නතුනි, අපි දැන් දීර්ඝ කාලයක් තිස්සේ ඔබට නොයෙක් දේශනා කියලා දෙනවා. ඒ දේශනාවලින් ඔබට නොයෙක් දහම් කරුණු ඉගෙන ගන්න ලැබෙනවා. ඉතින් මේ අහන, දැනගන්න, ඉගෙන ගන්න මේ ධර්මය අපි අපේ ජීවිතේ ප්‍රායෝගිකව පුරුදු කරගන්න ඕන. දැන් ගොඩක් වෙලාවට සමහර වෙලාවට අපි කරුණු
තේරුම් ගන්න පුළුවන් වෙන ආකාරයෙන් බොහෝම සරල විදිහට ඔබට කියලා දෙනවා. එතකොට දැන් සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ගොඩාක් ඇයි මේ සරල ඒවාම කියලා දෙන්නේ. සමහරුන්ට හිතෙනවා තව ඊට වඩා ගැඹුරුන් කිව්වනම් ගැඹුරු දෙයක් කිව්වනම් හොඳයිනි කියලා. නමුත් මේ තමයි පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ එකම ගම්භීර ධර්මය. බුදුරජාණන් වහන්සේමයි දේශනා කළ මේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරපු ගැඹුරු ධර්මය. මේ අපි හැමදාම අහන්නේ හැමදාම ශ්‍රවණය කරන්නේ ඒ ගැඹුරු ධර්මයයි. මොකද දැන් අපිට මේ වර්තමාන කාලේ ගොඩක් වෙලාවට අහන්න ලැබෙනවා දැන් අපි පුංචි කාලේ ඉඳලා පන්සිල් ගන්නවා. ඉතින් ඒ වුණාට ගොඩක් දෙනෙක් කියන අනේ අපිට සිල්පද රැක ගන්න බෑ කියලා. එතකොට ඔබ හිතලා බලන්න සිල්පද රකින්න උනත් කොච්චර උත්සාහයක් කොතරම් වීරයක් අපිට ඕන වෙනවද? එතකොට එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් මේ ධර්ම අවබෝධ කරන්න සාමාන්‍ය වීරියකින් බෑ කියලා. ඉතින් ඒ නිසා ඔබට මේ අහන්න ලැබෙන ධර්මය අතිශයින්ම ශ්‍රේෂ්ඨ වූ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය. ඉතින් අපිට නිකරුණේ ගත කරන ජීවිතයට වඩා එක බණපදයක් හරි අහලා ඉවර වෙලා ඒ අහපු ධර්මයෙන් අපේ ජීවිතේ සංසිඳෙනවා නම් ඒක තමයි වටින්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කාලේ වෙන්නතුනේ හොරු කණ්ඩායමක් හිටියා. හොරු 500 දෙනෙක් හිටියා. ඉතින් මේ හොරු 500 දෙනා නොඑක ආකාරයේ ගම්මානවලට ගිහිල්ලා නොඑක විදිහට හොරකම් කරන්න පටන් ගත්තා. ඉතින් මේ අතරතුර එක වයසක මිනිහෙක් හිටියා. රූපෙත් එච්චර ලස්සන නැහැ. ඉතින් මේ වයසක මිනිහයා මේ රස්සාවක් හොයාගෙන යද්දී මේ හොර කණ්ඩායම දකින්න හම්බුණා. ඉතින් මේ හොර කණ්ඩායම ළඟට ගිහිල්ලා කියනවා අනේ මට පුළුවන් නම් ඕගොල්ලොන්ගේ කණ්ඩායමට බඳව ගන්න කිව්වා. මාත් කැමති ඕගොල්ලන්ට උදව් කරන්න. එතකොට ඒ හොර කණ්ඩායමේ එක පුද්ගලෙක් මෙයාව එක්කරගෙන ගියා තමන්ගේ හොර නායකයා ගාවට. නායකයා ගාවට ගියාට පස්සේ මේ විරූපී මිනිස්සයා දත් ඉස්සරහට ඇදිලා ගියපු විරූපී වෙච්ච මේ මිනිස්සයා දැක්ක ගමන් අර හොර නායකයා බය වුණා. බයටපත් වෙලා කියනවා මේ නම් නපුරු මිනිස්සෙක්. මෙයා නම් සුදුසු නෑ කිව්වා අපේ කණ්ඩායමට ගන්න. දැන් බලන්න හොරා වුණත් යමක් තේරුණා. ඉතින් කිව්වා අපිට සුදුසු නෑ කිව්වා මේ මිනිස්සයාව. ඉතින් එහෙම කියලා මොකද කළේ ප්‍රතික්ෂේප කළා. ඉතින් අර මිනිස්සයා මෙයාගේ නම තම්බදාටික. තම්බදාටික කියලා කියන්නේ මෙයාගේ දත් තැඹිලි පාට වෙලා තිබුණේ. විකෘති වෙලා තිබෙච්ච නිසා මේ නම වැටලා තිබුණේ. ඉතින් මෙයා මොකද කරේ අර එක්කරන ගියපු හොරා ගාවට ගිහිල්ලා ඒ ගෙදර බැල මෙහෙවරකම් කරන්න පටන් ගත්තා. ඉතින් බැල මෙහෙවරකම් කරලා අර හොරත් එක්ක හොඳට හිතවත් වුණා. හිතවත් වෙලා හොඳ විශ්වාසවන්ත කෙනෙක් හැටියට කටයුතු කළා. ඉතින් මෙහෙම කරපු නිසා අර හොරා ගිහිල්ලා තමන්ගේ හොරනායකයට කිව්වා අනේ මෙයා හොඳ කෙනෙක් කිව්වා. මේ මගේ ගෙදර දොරේ සියලු වැඩපොළ කරලා දුන්නා. අපිට හරි විශ්වාසවන්තයි. ඉතින් ඒ නිසා අපි මෙයාව ගමු කිව්වා. ඉතින් දැන් මේ මිනිස්සයාවත් මේ හොර කණ්ඩායමට එකතු කරගත්තා. ඉතින් මොකද වුනේ දවසක් මේ හොරු ටික එක ගමකට පැන්නා. ගමේදී මේ හොරුන්ගේ රාජකාරී ඉවර කරගෙන යන්න හම්බුන්නේ රාජසේවකයෝ ඇවිල්ලා මේ හොරු 500ම අල්ලගත්තා. දැන් හොරු 500ම අල්ලගෙන දඬුවමට අරන් ගියා. දැන් රජුරෝ ඊට පස්සේ මොකද කළේ දුන්න දඬුවම තමයි වෙන්නතුනේ මේ සියලු දෙනා හිස ගසා දාලා මරන්න ඕන. හිස ගසා දාලා මරන්න ඕන. දැන් එතකොට ඒ වෙනකොට මේ රජුරුවන්ගේ මාලිගාවේ හිස ගසා දාන්න මිනිස්සෙක් හිටියේ නැහැ. කියන්නේ මිනිසුන් දඬුවමට පත් වෙන මිනිස්සු මරන්න කෙනෙක් හිටියේ නැහැ. ඉතින් මේ හොරු 500 දෙනාගෙන්ම අහනවා. අහගෙන ගියා නුඹ කැමතිද මේ විදිහට මේ දඬුවම් දීපු මිනිස්සන්ගේ හිස ගසා දාන්න? එතකොට එක්කෙනෙක්වත් කැමති වුණේ නැහැ. අනේ මට නම් බෑ කිව්වා.
ඉතින් එතකොට මේ විදිහට ඔබ අනුන්ව මරණ කෙනෙක් වුණොත් රජුරුවන්ගේ ගුණාක් තෑගි බෝගත් හම්බෙයි කිව්වා. හැබැයි මේ හොරු එක්කෙනෙක්වත් කැමති වුණේ නැහැ. අවසානෙට අර තම්බදා ටික ළඟට ගිහිල්ලා ඇහුවා නුඹ කැමතිද කියලා ඇහුවා මේ හොරු ටික මරන්න. එක පාරෙන්ම කැමති වුණා. දැන් බලන්න අර එදා අර හොර නායකයාට හිතිච්ච දේ කවදාද මේ මිනිස්සයා අපි විනාශ කරනවා කියලා හිතුණා. ඉතින් අර තම්බදා ටික කැමති වුණා අර හොරු 500ම හිස ගසා දාන්න. ඉතින් දැන් ඔන්න මෙයා තමයි රාජමාලිගාවේ ඉන්න වැරදි කරන මිනිස්සුන්ගේ හිස ගසා දාන කෙනා. ඉතින් ඔහොම කාලයක් ගියාට පස්සේ දැන් මේ මිනිස්සයා වයසට යනකම්ම මොකද්ද කළේ? අර මිනිසුන්ගේ හිස ගසා දාන එක කළේ. ඉතින් කාලයක් ගියාට පස්සේ මෙයා දැන් වයසට ගිහිල්ලා දැන් හොඳ හයිය හත්තිය තියෙන කාලේ එක කඩු පහරෙන් ගෙල සිඳින්න පුළුවන් කියනවා. දැන් මෙයාට බෑ. කඩු පහරවල් 2-3ක් ගහන්න ඕන. ඉතින් රජුරෝ කල්පනා කරා දැන් මේ මිනිස්සයා සුදුසු නෑ. ඒ නිසා මේ මිනිස්සයා අපි අයින් කරමු කියලා මෙයාට විශ්‍රාම දුන්නා. දැන් ඒ වෙනකම් මේ මිනිස්සයා හරියට නාලා නෑ. හොඳ ලස්සන ඇඳුමක් ඇඳලා නෑ. ඉතින් ඒ නිසා මෙයාට හිතුණා මං අදවත් එහෙනම් හොඳට වතුර ටිකක් නාලා අලුත් ඇඳුමක් ඇඳගෙන කැඳ ටිකක් හදාගෙන බොන්න ඕනේ කියලා එදා ඔන්න හොඳට වතුර නාලා අලුත් ඇඳුමක් ඇඳගෙන කැඳ ටිකක් බොන්න ඕන කියලා ලෑස්ති වෙනකොටම සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මෙයා දැක්කා අනේ මට කවදාවත් අවස්ථාවක් ලැබෙන්නේ නැහැ දාන ටිකක් පූජා කරගන්න. හිත පැහැදුනා. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ නිවසට වැඩම කරවලා අර කැඳ පූජා කළා. ඉතින් කැඳ පූජා කරද්දී සාරිපුත්තයන් වහන්සේට හිතුණා මොකද්ද හිතුනේ මෙයාටත් මේ කැඳ ටිකක් බොන්න තිබුණා නම් හොඳයි කියලා. ඉතින් තම්බදා ටිකට සාරිපුත්තයන් වහන්සේ කියනවා ඔබත් එහෙනම් කැඳ ටිකක් බොන්න කිව්වා. ඉතින් දැන් කැඳ ටික බීලා මෙයා සාරිපුත්තයන් වහන්සේ ළඟින් වාඩි වුණා. වාඩි වෙලා දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ධර්මයේ කියනවා. දැන් ධර්මයේ කියද්දී හිත පිහිටව ගන්න බෑ. ධර්මයේ දේශනා කරන්න පටන් ගත්තී දැන් මෙයා ඇඹරෙනවා. අහක බලනවා, වටපිට බලනවා. හිත සංසුන් නැහැ. එතකොට සාරිපුත්තයන් වහන්සේ අහනවා මොකද කියලා. මොකද පින්නත? ඒතර කියන අනේ ස්වාමිනී මං හුඟා කාලයක් තිස්සේ සත්තු මැරුවා. ඒ කියන්නේ ප්‍රාණඝාතය කළා. මිනිස්යන්ව ඝාතනය කරා. අනේ ස්වාමිනී මට ඒක මතක් වෙනවා. මට හිත පිහිටවා ගන්න බෑ කිව්වා. ඒ වෙලාවේ සාරිපුත්තයන් වහන්සේ වදාලා ඔබ ඕක කළේ ඔබ හිතලා නෙවෙයි කිව්වා. ඔබ ওই රාජකාරිය කරේ රජ්ජුරුව අනකරපු නිසා නේද කියලා. අන්න එයාට සිහි වුණා ඇත්තටම මම මේක කරේ රාජකාරියක් හැටියටනේ. ඒ නිසා ඔබ ඕක හිතින් අමතක කරලා දාන්න කිව්වා. දැන් බලන්න එතකොට අපි ධර්මය අහනවා නම් අපි කලින් කරපු වැරදි දේවල් අකුසල් දේවල් හිත හිතා හිටියොත් ධර්මයට හිත පිහිටවා ගන්න බෑ. එහෙනම් අපි ධර්මයට හිත පිහිටවා ගන්නකොට ඒ අකුසල් සිතුවිලි නොසිතා ඉන්න පුරුදු වෙන්න ඕන. පෙර කරපු වැරදි නොසිතා ඉන්න පුරුදු වෙන්න ඕන. දැන් ඔන්න මෙයා ධර්මයේ හිත පිහිටවා ගත්තා. සාරිපුත්තයන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ධර්ම අවබෝධ කළා. ඉතින් බුදුරජාණන් වහන්සේටත් මේ සිදුවීම ආරංචි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා එක මිනිස්සෙක් එක බණපදයක්වත් අහන්න නැතුව අවුරුදු 100ක් ජීවත් වුණොත් වැඩක් නැහැ කිව්වා. මොකද මේ ජීවිතේට නියම ධර්මය අහන්න ලැබිලා නැහැ. එහෙනම් අවුරුදු 100ක් ජීවත් වෙලා අපි නිකරුණේ අපේ කාලය ගෙවලා දානවා නම් අපිට දහම් පදයක්වත් අහන්න ලැබිලා නැත්නම් ඒ ජීවිතෙන් වැඩක් නැහැ. ඉතින් එහෙමනම් අපි මේ බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදු 100ක් ජීවත් වෙන එක දවසක හරි එක දහම් පදයක් අහලා තිනවා නම් ඒක තමයි එක්ව ජීවිතේ යහපත පිණිස පවතින්නේ. ඉතින් ඒ නිසා අපි මේ ධර්මය අහන්නේ ධර්මය ඉගෙන ගන්න අපේ ජීවිතයට මහත් වූ යහපතක් ඇති කරගන්න. ඉතින් පින්නතුනේ පින්වත් දරුවනේ අද ඔබට ලස්සන දහම් කරුණක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අවිජ්ජා කියන සූත්‍ර දේශනාව. මේ දේශනාව පටන් ගන්න කොහොමද?
ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි පව් කරන්න ලැජ්ජාව නැත්තම් පව් කරන්න බය නැත්තම් මෙන්න මේ අකුසල ධර්මයන්ගේ පැවැත්මට මුල් වෙනවා අවිද්‍යාව. මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ පව් කරන්න ලැජ්ජා නැත්තම් ලැජ්ජා නැති බවත් පව් කරන්න බය නැත්තම් පවට බය නැති බවත් කියන මේ අකුසල ධර්මයන්ගේ පැවැත්මට උපකාර වෙනවා මුල් වෙනවා අවිද්‍යාව. අවිද්‍යාව මුල් වෙනවා කියලා කියන්නේ අවිද්‍යාව හේතු කරගෙන අවිද්‍යාව මුල් වෙලා අවිද්‍යාවෙන් යුක්ත වෙලා අන්නේ කෙනා තුළ උපදිනවා කියනවා වැරදි දෘෂ්ටිය. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය උපදිනවා. මිත්‍යා දෘෂ්ටිය ඇති කෙනාට මිත්‍යා සංකල්ප උපදිනවා. මිත්‍යා සංකල්ප ඇති කෙනාට ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කෙනා තුළ මිත්‍යා කම්මන්තය උපදිනවා. ඊළඟට මිත්‍යා ආජීවය උපදිනවා. ඊළඟට මිත්‍යා වායාමය උපදිනවා. ඒ වගේම තමයි මිත්‍යා සතිය උපදිනවා. මිත්‍යා සමාධිය උපදිනවා. දැන් එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ වදාළ එහෙනම් මේ පව් කරන්න බය නැහැ කියලා කියන්නේ ලැජ්ජාවක් නැහැ කියලා කියන්නේ මේ දෙකට මුල් වෙනවා මේ අකුසල ධර්මයන් පවතින්න මුල් වෙනවා මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි මේ අකුසල් දෙක සියලු අකුසලයන්ට මුල් වෙන්නේ. එතකොට දැන් බලන්න මොකද්ද මේ පවට ලැජ්ජා නැහැ කියලා කියන්නේ? පව් කරන්න කිසි ලැජ්ජාවක් නැහැ. ඒ කියන්නේ ඕන වෙලාවක ඕන දෙයක් කරන්න ලෑස්ති. ඊළඟට පව් කරන්න බය නැහැ. බය නැහැ කියලා කියන්නේ ඒකේ ආදීනව දකින්නේ නැහැ. ඒකේ විපාක දකින්නේ නැහැ. ඕන වෙලාවක ඕනම පවක් කරන්න ලෑස්ති කියනවා. එතකොට බලන්න මේ විදිහට කටයුතු කළොත් ඒකට මුල් වෙන්නේ අවිද්‍යාව කියනවා. ඒතර අවිද්‍යාව මුල් වෙනවා කියන්නේ පින්නතුනේ නොදැනුවත්කම. නොදැනුවත්කම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කියන්නේ මේ අපේ ජීවිතයේ තියෙන අන්ධකාරම දේ අඳුරු දේ තමයි අවිද්‍යාව. ඒ කියන්නේ සත්‍ය නොදැකීම. ඒ කියන්නේ සත්‍ය අහලා නැහැ. සත්‍ය ගැන අවබෝධයක් නැහැ. ආන් ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒතර මේ අවිද්‍යාවෙන් වැසුණු සත්වයා තුර බුදුරජාණන් වහන්සේ වදාලා අවිද්‍යාව මුල් වෙලා තමයි උපදින්නේ මිත්‍යා දෘෂ්ටිය. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිය උපදිනවා වැරදි දැක්ම. වැරදි දැක්මක් එයා තුළ ඇති වෙනවා. ඒතර දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පින්නතුනි මේ විදිහට එහෙනම් පවට ලැජ්ජා නැති බවත් පවට බය නැති බවත් කියන අකුසලයන්ගේ පැවැත්මට උපකාර කරන කුමක්ද? අවිද්‍යාව. ඊළඟට උන්වහන්සේ වදාලා කෙනෙක් තුළ පව කෙරෙහි ලැජ්ජාවක් තියෙනවා නම් පව කරන්න බයකුත් තියෙනවා නම් අන්නේ කුසල ධර්මයන්ගේ පැවැත්මට මුල් වෙන්නේ විද්‍යාවයි. ඒ කුසල ධර්මයන්ගේ පැවැත්මට මුල් වෙන්නේ මොකද්ද? විද්‍යාව. ඒ විද්‍යාවෙන් යුක්ත කෙනාට ඒ කියන්නේ අවිද්‍යාව ප්‍රහාණය වුණ කෙනාට ඒ විද්‍යාව තුළින් උපදිනවා කියනවා සම්මා දිට්ඨිය. කොහොමද උපදින්නේ? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය උපදිච්ච කෙනාට සම්මා සංකල්පය උපදිනවා. සම්මා සංකල්පය උපදිච්ච කෙනාට සම්මා කම්මන්තය උපදිනවා. සම්මා කම්මන්තය උපදිච්ච කෙනාට සම්මා වාචා උපදිනවා. සම්මා වාචා උපදිච්ච කෙනාට සම්මා ආජීව උපදිනවා. සම්මා වායාම උපදිනවා. සම්මා සතිය උපදිනවා. සම්මා සමාධිය උපදිනවා. එතකොට මේ විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට පවට බයක් තියෙනවා නම් පවට ලැජ්ජාවක් තියෙනවා නම් අන්නේ කුසල ධර්මයන්ගේ පැවැත්මට මුල් වෙන්නේ විද්‍යාව. දැන් එතකොට පින්නතුනේ එහෙනම් හරි ලස්සන ධර්ම කාරණයක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළේ. දැන් එහෙනම් අපේ ජීවිතේ අපි මේ ධර්මයේ පුරුදු කරගන්නකොට අපි විශේෂයෙන්ම දැනගෙන තියාගන්න ඕන කරුණු දෙකක් තමයි පවට තියෙන බය සහ පවට තියෙන ලැජ්ජාව. පවට තියෙන බය, පවට තියෙන
ලැජ්ජාව. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ එක තැනකදී දේශනා කළා පින්නතුනි මෙන්න මේ කරුණු දෙක තමයි කියන ලෝකේ පාලනය කරන්නේ. ඒ මොකක්ද? පවට තියෙන බයත්, පවට තියෙන ලැජ්ජාවත්. ඒ කියන්නේ පවට තියෙන බය නිසා, පවට තියෙන ලැජ්ජාව නිසා කොහොමද ලෝකේ පාලනය වෙන්නේ? ඒ කියන්නේ මේ පව කෙරෙහි තියෙන බයත් ලැජ්ජාවත් නිසා තමයි කියනවා තමන්ගේ අම්මා ගැන මේ මගේ අම්මා කියලා විශේෂත්වයක් තියෙන්නේ. ඊළඟට තමන්ගේ වැඩිහිටි නැන්දනිය ගැන මේ මගේ නැන්දා කියලා විශේෂයක් තියෙන්නේ මේ පවට තියෙන බය සහ ලැජ්ජාව නිසා කියනවා. ඊළඟට මේ මගේ ගුරුතුමිය කියලා අදහසක් ඇති වෙන්නේ ඒ ගෞරවයේ තියෙන පවට තියෙන බයත් ලැජ්ජාවත් නිසා කියනවා. ඒ වගේම තමයි මේ මගේ යාළුවාගේ බිරිඳ, එහෙම නැත්නම් මේ මගේ සහෝදරිය, මේ මගේ නංගි, මේ මගේ අක්කා කියලා ගෞරවයක් තියෙන්නේ මෙන්න මේ පවට තියෙන බයත්, පවට තියෙන ලැජ්ජාවත් නිසා කියනවා. මේ කරුණු දෙක නැත්තම් පින්නතුනේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ කාරණා දෙක නැති කෙනෙකුට, ඒ කියන්නේ පවට බයත් නැත්තම්, පවට ලැජ්ජාවකුත් නැත්තම් මෙන්න මේ කාරණෙන් ඕන වෙලාවක වරදී බැඳෙනවා කියනවා. ඕන වෙලාවක වැරදි හැසිරීමකින් යුක්ත වෙනවා කියනවා. කුමක්ද හේතුව? පවට බය නැතිකමත්, පවට ලැජ්ජා නැතිකමත් කියනවා. දැන් එතකොට ඔබ හිතලා බලන්න එහෙනම් අපිට පවට බයක් තියෙනවා නම්, පවට ලැජ්ජාවක් තියෙනවා නම් අපි අකුසලයක් හිතට එනකොට ඒක කරන්න පෙළඹෙන්නේ නැහැ. දැන් එහෙනම් අපේ ජීවිතේට අපි මේක ගලපලා බලන්න ඕන. මගේ ජීවිතේ මට පවට බය තියෙනවද? පවට ලැජ්ජාව තියෙනවද කියලා ඔබ කල්පනා කරන්න. මොකද මේ බය සහ ලැජ්ජා කියන කරුණු දෙක ඔබ තුල ඇති කරගත්තොත් ඔබට පුළුවන් අකුසල් නොකර ඉන්න. අකුසලෙන් වළකින්න. දැන් අපි හිතමු කෙනෙකුගේ ජීවිතේ සත්ව මැරීම පිණිස කටයුතු කරනවා නම්, සත්ව ඝාතනයට කටයුතු කරනවා නම් එයාට නැත්තේ මොකද්ද? පවට ලැජ්ජාවත්, පවට බයත් නැහැ. එහෙනම් ඒකට මුල් වෙලා තියෙන්නේ මොකද්ද? අන්ධකාරය. අඳුර මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාවෙන් වැහිලා ඉන්නේ. අවිද්‍යාවෙන් වැහුණට පස්සේ සිද්ධ වෙන දේ තමයි පින්නතුනි වැරද්දක් කියලා පේන්නේ. හරි දේ කුමක්ද කියලා පේන්නේ. ඒතකොට දැන් හොරකම් කරන කෙනෙකුට උනත් පවට බය ලැජ්ජාව නැත්තම් හොරකමේ යෙදෙනවා. ඊළඟට බලන්න වැරදි කාමසේවන යෙදෙන කෙනෙකුට පවට බය ලැජ්ජාව නැත්තම් ඔහු වැරදි කාමසේවන යෙදෙනවා. ඊළඟට බොරු කියන කෙනෙකුට ලැජ්ජාවක් නැත්තම්, බයක් නැත්තම් ඔහු බොරු කියනවා. ඇයි මේකෙන් වළකින්න? එයාට කිසිම බයක් නැහැ. කිසිම ලැජ්ජාවක් නැහැ. ඊළඟට බොන කෙනෙකුට ඔබ හිතලා බලන්න බය ලැජ්ජා දෙක නැත්තම් බොන කෙනා බීම නතර කරන්නේ කියනවා. එතකොට පින්නතුනි එහෙනම් අපේ ජීවිතේ මෙන්න මේ කරුණ දෙක පුරුදු කරගන්න ඕන. එතකොට එහෙනම් පවට තියෙන බය කියලා කියන්නේ මොකක්ද? බය කියලා කියන්නේ ඒ කෙනා සිහි කරනවා මම මේ දේ සිද්ධ කළොත් අනාගතේ Tamanට ලැබෙන ආදීනව. ඒ කියන්නේ දැන් මම මේ පව කරලා මට මේකේ විපාකයක් ලැබෙනවා. මං අනාගතේ මහත් දරුණු විපාකයක් විඳිනවා. ඒ නිසා මම මේ කරන දේ කියන දේ අකුසල් සහගත දෙයක් වුණොත් මං මේකේ විපාකයක් විඳිනවා කියලා ඒ කෙනා පවට බයක් ඇති කරගන්නවා. ඒ වගේම තමයි ලැජ්ජාවක් ඇති කරගන්නවා. දැන් මම මේ දේ කළොත් ලෝකයාම මේක දැනගන්න ඕනේ. ලෝකේ අනිත් අයත් මේක දැනගන්නවා. ඊළඟට එයා කල්පනා කරනවා දැන් ලෝකේ හැමෝම සත්තු මරන්නේ, හැමෝම හොරකම් කරන්නේ, හැමෝම වැරදි කාමසේ දෙන්නේ, හැමෝම බොරු කියන්නේ, හැමෝම මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේත් නැහැ. එහෙනම් සත්පුරුෂයෝ ලෝකේ ඉන්නවා. ඊළඟට සිල් සමාදන් වෙලා ගුණධර්ම දියුණු කරන උත්තමයේ ලෝකේ ඉන්නවා. ඒතර මෙයා දැනගන්නවා අනේ මම මේක කළොත්, මම මේ අකුසල් සහගත දේ කළොත් මේ අයත් මේක දැනගන්නවා. මේ අය මේක දැනගත්තොත් Tamanට මහත් වූ ලැජ්ජාවක් කියලා මේ පව් කරන්න ලැජ්ජාවක් ඇති කරගන්න ඕන කියනවා. ඊළඟට කල්පනා කරනවා මං දුගතියේ ඉපදුනොත් එහෙම මං ඒකෙත් විපාක විඳින්න ඕන කියලා
පවට ලැජ්ජාවක් ඇති කරගෙන වාසය කරනවා. ඒතර බලන්න අන්න එහෙම කෙනාට එනම් පවට බයත් ලැජ්ජාවත් ඇති කරගෙන වාසය කරන කෙනා තුළ උපදින කුමක්ද? සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය උපදින්න මේ කරුණු දෙක මුල් වෙනවා. එතකොට පින්නතුනේ දැන් සම්මා දිට්ඨිය උනත් නිකන් උපදින්නේ නැහැ. සම්මා දිට්ඨිය උපදින්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා පින්නතුනේ. සම්මා දිට්ඨිය උපදවා ගන්නත් කරුණු දෙකක් උපකාර කරනවානේ. ඒක හරිය ලස්සනට දේශනා කරලා තියෙනවා. සම්මා දිට්ඨිය උපදින්න මෙන්න මේ කරුණු දෙක හේතු වෙන මොනවද? දුවේ හේතු දුවේ පච්චය ශාවකස්ස සම්මා දිට්ඨිය උපාදාය. ශ්‍රාවකයෙක් තුල සම්මා දිට්ඨිය උපදින්න කරුණු දෙකක් උපකාර කරනවා. මොනවාද? පරතෝච ഘോഷෝ සච්චානුසන්දී අජ්ජත්තංච යෝනිසෝ මනසිකාරෝ. මොකද්ද උපදින්නේ? අනුන්ගෙන් ඇහෙන හඬ. ඒ කියන්නේ පරතෝ ഘോഷෝ කියලා කියන්නේ අන් අයකින් ලැබෙන හඬ. සච්චානුසන්දී. ඒ කියන්නේ සත්‍ය ඇහෙන්න ඕන. ඊළඟට අජ්ජත්තංච යෝනිසෝ මනසිකාරෝ. ඒ කියන්නේ ආධ්‍යාත්මී තුල තමා තුල ඇති කරගත්තු අංගයක් තමයි යෝනිසෝ මනසිකාරය. දැන් එතකොට බලන්න දැන් මේ පරතෝච ഘോഷෝ කියලා කියන්නේ අනිත් අයගෙන් ලැබෙන හඬනේ. ඒ කියන්නේ මේ ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්න ඕන. හැබැයි එතකොට ඔබට නුවණින් කල්පනා කිරීම හැකියාවක් තියෙන්න ඕන. නියම ධර්මය තමයි අහන්න ඕන. එතකොට බලන්න මේකේ සඳහන් වෙනවා ඒ මොන ධර්මයේද අපි අහන්න ඕන? සච්චානුසන්දී. ඒ කියන්නේ සත්‍ය වූ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වූ වචනේ තමයි අහන්න ලැබෙන්න ඕන. එතකොට එහෙනම් දැන් මේ ධර්මය කියලා කියන්නේ අනිත් අයගෙන් නැගෙන හඬක්නේ. ඒ කියන්නේ දැන් ලෝකෙට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා බුදුරජාණන් වහන්සේ විසින් ගුරුපදේශ රහිත උපදවාගත් ධර්මය. ඒකට අපි කියන ධර්ම චක්‍රය. එතකොට මේ ධර්ම චක්‍රය බුදුරජාණන් වහන්සේ ප්‍රවර්තනය කළා. එහෙනම් මොකද්ද මේ ප්‍රවර්තනය කළා කියලා කියන්නේ? චතුරාර්ය සත්‍ය ධර්මය ලෝකයට දේශනා කළා. එතකොට මේ ධර්මය අහපු ශ්‍රාවකයන් වහන්සේලා බුද්ධ ශාසනය පැවිදුණාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේලා තමයි ඊළඟට ධර්මය කියලා දෙන්නේ. එතකොට මේ ධර්මයේ තමයි කෙනෙක් අහන්නේ. අන්න ඒකට තමයි කියන්නේ අනුන්ගෙන් ලැබෙන හඬ කියලා. එතකොට මේ ධර්මය අහනකොට තමා තුළ තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. එතකොට එහෙනම් අහන්න ලැබෙන්න ඕන ආර්ය සත්‍ය. ආර්ය සත්‍ය අහන්න ලැබෙන කෙනා තුළ උපදින්න ඕන කුමක්ද? යෝනිසෝ මනසිකාරය. ওই කරුණු දෙක එකතු වෙනකොට තමයි සම්මා දිට්ඨිය උපදින්නේ. දැන් එතකොට බලන්න එහෙනම් අනුන්ගෙන් ලැබෙන්න ඕන කුමක්ද? තත්ත කතමෝ පරතෝ ഘോഷෝ. අන් අයගෙන් ලැබෙන හඬ මොකක්ද? යා පරතෝ දේශනා ඕවාදෝ අනුශාසනී සච්ච කතා සච්චානුලෝමෝ. ඒ කියන්නේ අනිත් අයගෙන් අහන්න ලැබෙන අවවාදය අනුශාසනාව සත්‍ය කතාවක් වෙන්න ඕන කියනවා. සච්චානුලෝමෝ. ඒ කියන්නේ ආර්ය සත්‍යයට නැඹුරු වෙච්ච දේ තමයි කියනවා අහන්න ලැබෙන්න ඕන. එතකොට එහෙනම් අපිට අහන්න ලැබෙන්න ඕන මොකක්ද? චතුරාර්ය සත්‍ය ධර්මයයි. මොකද්ද? චත්තාරි ආර්ය සත්‍යානි දුක්ඛං සමුදයෝ නිරෝධෝ මග්ගෝ. ඒ කියන්නේ දුක නම් වූ ආර්ය සත්‍ය ගැන අහන්න ලැබෙන්න ඕන. ඊළඟට දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ගැන අහන්න ලැබෙන්න ඕන. ඒ වගේම තමයි දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍ය ගැන අහන්න ලැබෙන්න ඕන. ඒ වගේම දුක නිරුද්ධ කරන මාර්ගය නම් වූ ආර්ය සත්‍ය ගැන අහන්න ලැබෙන්න ඕන. එතකොට පින්නතුනේ එහෙනම් මෙන්න මේ චතුරාර්ය සත්‍ය ඉමේසං චතුන්නං සච්චානං යා දේශනා සන්දස්සනා විවරණා විභජනා උත්තානී කිරියා ප්‍රකාශනා. ඒ කියන්නේ මේ ආර්ය සත්‍ය තමයි මනාව දේශනා කරන්නේ, මනාකොට විවරණය කරන්නේ, බෙදා දක්වන්නේ, ඉස්මතු කරන්නේ, ප්‍රකාශ කරන්නේ මෙන්න මේ ආර්ය සත්‍ය ධර්මයයි. එතකොට මේ ආර්ය සත්‍ය ධර්මය තමයි කෙනෙකුට අහන්න ලැබෙන්න ඕන. ඒතර මේකට තමයි කියන්නේ අයං උච්චති සච්චානුලෝමෝ ഘോഷෝති. ഘോഷ කියන්නේ හඬ. එනම් මේ ආර්ය සත්‍ය එකතු වෙච්ච හඬ තමයි ඇහෙන්න ඕන. එතකොට එහෙනම් අපි මේ ධර්මයේ තුලින් මේ කතා කරන්නේ ආර්ය සත්‍ය ගැන.
එතකොට මේ ධර්මය අහන්න ලැබෙන කෙනෙක් තුළ උපදින්න ඕන ඊළඟ කාරණේ තමයි තත්ත කතමෝ අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ. ඒ කියන්නේ තමා තුළ ඉපදිලා තියෙන යෝනිසෝ මනසිකාරය අජ්ජත්තං යෝනිසෝ මනසිකාරෝ නම් ඇයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝ යතා දේසිතේ ධම්මේ බහිද්දා ආරම්මනං අනබිනී හරිත්වා යෝනිසෝ මනසිකාරෝ. එතකොට බලන්න කොච්චර ලස්සනද කියලා මේ කාරණය. තමන් ඒ ධර්මය අහනකොට ඒ අහන ධර්මයට හිත යොමු කරගෙන අහන්න ඕන. බාහිර සිතුවිලි කෙරෙහි, බාහිර අරමුණු කෙරෙහි හිත යොදවන්නේ නැතුව. දැන් ඒතර බලන්න එහෙනම් යෝනිසෝ මනසිකාරය තමා තුළ ඇති කරගන්න නම් මේ ධර්මය අහනකොට වෙන දේවල් හිතන්නේ නැතුව ධර්මයට හිත යොමු කරගෙන ධර්මය අහන්න ඕන කියනවා. දැන් අර ඔබට මං කිව්ව මතකද තම්බදා ටික ගැන. දැන් තම්බදා ටිකට ධර්මයට හිත යොමු කරගන්න බැරුණේ මොකද්ද? බාහිර අරමුණකට හිත යනවා. බාහිර අරමුණකට හිත ගියා. තමන්ගේ අතීතේ මතක් වුණා. මම මෙවැනි අකුසල් කරානේ කියලා. දැන් එහෙම කර කර හිටියනම් ඒකට අපි කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. අයෝනිසෝ මනසිකාරයෙන් ධර්මය දකින්න බෑ. එහෙනම් ඔබ මොකද්ද කරන්න ඕන? ධර්මය අහනකොට නුවණින් කල්පනා කරන හැකියාව ඇති කරගන්න ඕන. ඒතර නුවණින් කල්පනා කරන හැකියාව ඇති කරගෙන හිටියොත් ඔබ මේ අහන ධර්මය ඔබට අවබෝධ වෙනවා. ඉතින් එහෙමනම් අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගෙන තමයි මේ ධර්මය ශ්‍රවණය කරන්න ඕන. එතකොට එහෙනම් දැන් අද බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරපු දේශනාව තුළ තිබුණේ අපි තුළ ඇති කරගන්න ඕන ගුණධර්ම දෙකක් ගැන. එතකොට මොකක්ද මේ ගුණධර්ම දෙක? එකක් තමයි පවට තියෙන බය, පවට තියෙන ලැජ්ජාව. දැන් එතකොට ඔබ මේ ධර්මය ඇහුවා. දැන් ඔබ මේ අහපු ධර්මය දැන් මතක තියාගන්න ඕන. මතක තියාගෙන ඊට පස්සේ තමයි කල්පනා කරන්නේ. කොහොමද කල්පනා කරන්නේ? තමාගේ ආධ්‍යාත්මය තුළ මේ ගුණධර්ම දෙක තියෙනවද? ඔන්න කල්පනා කරන. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. යෝනිසෝ මනසිකාරය කියන එක අර්ථය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ යමක් සඳහන් වෙනවද? ඒ සඳහන් වෙන දේ ඒ අයුරින්ම කල්පනා කරනවට තමයි අපි කියන්නේ යෝනිසෝ මනසිකාරය කියලා. එතකොට එහෙනම් පින්නතුනි අපි දැන් නුවණින් කල්පනා කරනවා තමා තුළ මේ ගුණධර්ම දෙක තියෙනවද කියලා. එතකොට එහෙනම් දැන් මේ ගුණධර්ම දෙක තමා තුළ වැඩෙනවා නම් තමන්ට මේ මනුස්ස ලෝකේ වාසය කරද්දී මනුස්ස ගුණධර්ම ඇති වෙනවා. මොනවද මනුස්ස ගුණධර්ම කියලා කියන්නේ? දෙමාපියන්ට සැලකීමේ ගුණය. ඒ ගුණය තමා තුළ පිහිටනවා. මොකද පවට තියෙන බයත් ලැජ්ජාවත් නිසා. ඊළඟට තමා තුළ උපදිනවා වැඩිහිටියන්ට තියෙන ගෞරවය. වැඩිහිටි ගෞරවය උපදිනවා පවට බය සහ ලැජ්ජාව තියෙනවා නම්. දැන් බලන්න අපි පුංචි කාලේ අපි අහලා තියෙන දෙයක් තමයි දැන් අපිට අම්මා කෙනෙක් කතා කරනකොට එහෙම නැත්නම් තාත්තා කතා කරනකොට අපි වාඩි වෙලා හිටියොත් ආසනේ නැගිටිනවා. ඊළඟට අපිට අපි ඉස්කෝලේ යන කාලේ අපි දන්නවා අපිට ගුරුවරයෙක් කතා කරනවා නම් අපි ආසනේ නැගිටිනවා. දැන් ඒ මොකද හේතුව? අපි තුල මේ ගුණධර්ම දෙක තියෙන නිසා. අපි දන්නවා මේ වැඩිහිටියෝ කියලා කියන්නේ ගෞරව කළ යුතු උත්තමයෝ කියලා. දැන් මේ ගුණධර්ම දෙකෙන් තමයි මේක රැකිලා තියෙන්නේ. ඒ ගුණධර්ම දෙක කෙනෙකුට නැත්තම් කවදාකවත් මේ වැඩිහිටි ගෞරවය කියන එක ඇති වෙන්නේ නැහැ. ඊළඟට බලන්න මේ පවට ලැජ්ජාව බය කියන දෙක නිසා ඒ කෙනා කතා කරන්නේ පිරිසිදු වචන. මිහිරි වචන කතා කරනවා. ඒ වගේම තමයි අර්ථ සහිත වචන කතා කරනවා. ඒ කොහොමද? කේලම් කියන්නේ. දැන් Tamanට පවට ලැජ්ජාව බයක් තියෙන කෙනෙක් කවදාවත් කේලම් කියන්නේ නැහැ. මොකද කේලම කියලා කියන්නේ තව පිරිසක් බිඳවනවා. එතකොට මෙතනින් අහගෙන ගිහලා එතන කියන. එතනින් අහගෙන ආවල මෙතන කියනවා. ඉතින් මේකනේ කේලම කියන්නේ. එතකොට මේ පවට බය ලැජ්ජා තියෙන කෙනා හඳුන ගන්නවා මේක මහා විපාකයක් ලැබෙන අකුසලයක්. ඒ නිසා මම මේක කරන්නේ නැහැ. එතකොට ඔන්න කේලම් කීමත් වලගෙන දැන් මේ මනුස්ස ගුණ ධර්මයක් පුරුදු කරගන්නවා. ඊළඟට ඒ කෙනා සත්‍ය වචනම කතා කරනවා. සත්‍ය කතා කරන කෙනෙක් වෙනවා. එයා දන්නවනේ බොරු කිව්වොත් ඒක ලැබෙන විපාකය. ඒක දන්න නිසා සත්‍ය කතා කරන කෙනෙක් බවට පත් වෙනවා. එතකොට එහෙනම් මේ ගුණධර්ම දෙක තියෙන නිසා සත්‍ය කතා කරන කෙනෙක් වෙනවා. ඊළඟට බලන්න ඊළඟට නුවණින් කල්පනා කරනවා තමන්ගේ හිතේ ඇතිවෙන තරහ
තරහා සිතුවිලි ගැන. ඊළඟට ක්‍රෝධේ වෛරය තමා තුළ ඇති වෙනවද? දැන් ක්‍රෝධයක් හටගත්තොත් තමන් ලැජ්ජ වෙන්න ඕන. අනේ මට තාම තරහ යනවනේ. ඊළඟට ලැජ්ජා වෙන්න ඕන, බයක් ඇති කරගන්න ඕන. ඒ තරහ ඇති කරගෙන අකුසල් කරන්න. දැන් එතකොට බලන්න දැන් තරහෙන් හිත යට වෙලා ගියොත්, එහෙම නැත්නම් ද්වේෂයෙන් හිත යට වෙලා ගියොත් මේ කාරණ නිසා කොච්චරනම් පව් සිද්ධ වෙනවද? ඒ කියන්නේ කොච්චර අකුසල් සිද්ධ වෙනවද? ඉතින් නුවණින් කල්පනා කරන කෙනා බලනවා මං දේශ සහගත සිතින් වාසය කළොත් මේ කාරණේ නිසාම මගේ ජීවිතේ විපතට පත් කරනවා. දැන් ඒතර මම මේ කිව්ව මනුස්ස ලෝකේ ඇති කරගන්න ගුණධර්ම. දැන් දෙමාපියන්ට සලකනවා කියලා කියන්නේ මනුස්ස ලෝකයේදී ඇති කරගන්න ගුණධර්මයක්. වැඩිහිටියන්ට සලකනවා කියන්නේ මනුස්ස ලෝකේ ඇති කරගන්න ගුණධර්මයක්. ඊළඟට අපි සත්‍ය කතා කරනවා, මිහිරි වචන කතා කරනවා කියන්නේ මනුස්ස ලෝකේ ඇති කරගන්න ගුණධර්මයක්. ඊළඟට අපි මේ මෙත්සිත පුරුදු කරනවා, කරුණා මෛත්‍රිය පුරුදු කරනවා කියන්නේ මනුස්ස ලෝකේ ඇති කරගන්න ගුණධර්මයක්. දැන් මේ ගුණධර්ම ඔක්කොම ඇති කරගන්න අපිට තියෙන්න ඕන කාරණා දෙක මොකක්ද? පවට තියෙන බයත්, පවට තියෙන ලැජ්ජාවත්. එතන මෙන්න මේ කරුණ දෙක බුදුරජාන් වහන්සේ වදාළේ මේ කරුණ දෙක නිසා තමයි මේ මාර්ගයම වැඩෙන්න පටන් ගන්නවා. මොකක්ද මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. දැන් බුදුරජාන් වහන්සේ කාලෙ පින්නතුනේ බුදුරජාන් වහන්සේ ළඟට ආවා නන්දිය කියලා උපාසකෙක්. එතකොට මේ නන්දිය කියන උපාසක බුදුරජාණන් වහන්සේගෙන් ඇහුව දවසක්, ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ නිවන් මඟ දියුණු කරගන්න, එහෙම නැත්නම් නිවන අවබෝධ කරගන්න කොතරම් ධර්මයක්, කොතෙක් ධර්මයක් මා තුළ ඇති කරගන්න ඕනිද? බුදුරජාණන් වහන්සේ වදාලා නිවන කරා යන්න නම්, බහුලව ප්‍රගුණ කරන්න නම්, බහුලව දියුණු කරගන්න නම් කාරණා 8ක් තියෙනවා කිව්වා. ඒ කාරණා 8 තමයි මොකක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි නිවනට තියෙන එකම මාර්ගය. දැන් එතකොට ඔබ හිතලා බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන අපි කතා කරනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සරල දෙයක්ද? නැහැ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි පින්නතුනි ගම්බීර ධර්මය. බුදුරජාණන් වහන්සේ වදාළ ගැඹුරුම ධර්මය. මොකක්ද? මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි තියෙන්නේ නිවන් අවබෝධය පිණිස. දැන් එතකොට අපි ඉගෙන ගත්ත සම්මා දිට්ඨිය ඇති කරගන්න ඕන විදිය. එතකොට මේ සම්මා දිට්ඨිය ඇති වෙන්නේ කුමක් ශ්‍රවණය කළොත්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ කැටි වුණ ධර්මයේ තමයි අහන්න ඕන. එතකොට මේ චතුරාර්ය සත්‍ය එකතු වෙච්ච ධර්මය ඇහුවට පස්සේ ඒ ධර්මයේ තමයි නුවණින් මෙනෙහි කරන්නේ. ඒ නුවණින් මෙනෙහි කරන ධර්මයේ නිසා තමයි එයා තුළ සම්මා දිට්ඨිය උපදින්නේ. එතකොට එහෙනම් මාර්ගයේ වැඩෙන්න ඕන නිවැරදි දැක්ම ඒ කෙනා තුළ ඇති වෙනවා. එහෙනම් මොකක්ද මේ සම්මා දිට්ඨිය කියලා කියන්නේ? සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන තියෙන අවබෝධයට. ඒ කෙනාට දුක නම් වූ ආර්ය සත්‍ය ගැන තියෙන අවබෝධයක්, දුක හට ගැනීම නම් වූ ආර්ය සත්‍ය ගැන තියෙන අවබෝධය, දුක නැතිවීම නම් වූ ආර්ය සත්‍ය ගැන තියෙන අවබෝධය, දුක නැති කිරීමේ මාර්ගය ගැන තියෙන අවබෝධය. ඒකට අපි කියන සම්මා දිට්ඨිය කියලා. එතකොට මේ සම්මා දිට්ඨිය ඉපදුනේ කුමක් නිසාද? අර ආර්ය සත්‍ය දේශනාව Tamanට අහන්න ලැබිච්ච නිසා. ඊළඟට තවත් තැනකදී සාරිපුත්ත මහරහතන් වහන්සේ බොහෝම ලස්සනට දේශනා කළ සම්මා දිට්ඨිය ගැන. සම්මා දිට්ඨිය ගැන එක ස්වාමීන් වහන්සේ නමක් සාරිපුත්තයන් වහන්සේගෙන් ඇහුවා, ප්‍රියාස්මතුන් වහන්සේ සම්මා දිට්ඨිය කියලා කියනවා. මොකක්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? එතකොට උන්වහන්සේ බොහෝම ලස්සන කාරණයක් දේශනා කළා. ප්‍රියාස්මතුන් වහන්සේ යම් කිසි කෙනෙක් අකුසල මූලයක් දන්නවා නම්, අකුසලයක් දන්නවා නම්, කුසලයක් දන්නවා නම්, කුසල මූලයක් දන්නවා නම් අන්න ඒ කෙනා තුළ සම්මා දිට්ඨිය තියෙනවා කියලා. එතන කුමක් දන්නවනම්ද? අකුසලයේ දන්නවනම්, අකුසල මූලයේ දන්නවනම්, කුසලයේ දන්නවනම්, කුසල මූලයේ දන්නවනම් ඒ කාරණේනොත් ඒ කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා කියලා කියන්න පුළුවන් කිව්වා. දැන් එතකොට එහෙනම් මොකක්ද මේ අකුසලය කියලා කියන්නේ? ඒ කියන්නේ තමා තුළ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ අකුසල. ඊළඟට අකුසල මූලය කියන්නේ
ලෝභය කියන්නේ අකුසල මූලය. ඒ කියන්නේ අකුසල් හටගන්න මුල් වෙන දෙයක්. ද්වේෂය කියන්නේ අකුසලේ හටගන්න මුල් වෙන දෙයක්. මෝහය කියන්නේ අකුසලේ හටගන්න මුල් වෙන දෙයක්. එතකොට එහෙනම් ඊළඟට උන්වහන්සේ වදාලා මොකද්ද කුසලය? අලෝභය, අද්වේෂය, අමෝහය. ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහ නැතිකම කියන්නේ කුසලයයි. මොනවද කුසල මූල කියලා කියන්නේ? මේ විදිහට ලෝභ නැතිකම, ද්වේෂ නැතිකම, මෝහය නැතිකමත් කුසල මූලයක්. එතකොට එහෙනම් මේවා තමයි මුල් වෙන්නේ කුමකටද? සම්මා දිට්ඨියට. එතකොට මේ සම්මා දිට්ඨියට මුල් වෙනවා මේ අකුසලයේ ගැන තියෙන අවබෝධයත්, අකුසල මූලයේ ගැන තියෙන අවබෝධයත්, කුසලයේ ගැන තියෙන අවබෝධයත්, කුසල මූලයේ ගැන තියෙන අවබෝධයත්. දැන් එතකොට ඔබ කල්පනා කරලා බලන්න මේ සීල ගුණධර්ම තමා තුළ ඇති කරගන්න තමන්ට උපකාර කරනවා අර කියපු පවට තියෙන බයත්, පවට තියෙන ලැජ්ජාවත් කියන ගුණධර්ම දෙක තමා තුළ පුරුදු කරගන්න ඕන. එතකොට බලන්න පින්නතුනි අපේ ජීවිතේට මහත් වූ රැකවරණයක් සලසනවා මේ ගුණධර්ම දෙක. දැන් ඒතර මේ ගුණධර්ම දෙක පිහිටියොත් කෙනෙක් තුළ ඒකට මුල් වෙන්නේ කුමක්ද? විද්‍යාව. එතකොට අපි විද්‍යාව කියුව මොකක්ද? සම්මා දිට්ඨිය තුලින් උපදින අවබෝධයට. එතකොට එහෙනම් දැන් ගොඩාක් ධර්ම කරුණු අපි ඉගෙන ගත්තා, ශ්‍රවණය කරා. දැන් එතකොට ඔබ මේ එකින් එක මේ ගලපලා බලන්න ඕන. කොහොමද අපි ගලපගන්නේ? දැන් එතකොට ඔබ කල්පනා කරන්න තමා තුළ පවට බය ලැජ්ජාව තියෙනවද? ඔන්න නෝනින් කල්පනා කරනවා. ඊළඟට ඒ කියන්නේ දැන් මේ පවට බයත් පවට ලැජ්ජාවත් කියන අකුසල් දෙක තමා තුළ නැහැ කියලා හඳුනාගත්ත හැටිම අවිද්‍යාව ප්‍රහාණය වෙන්නේ නැහැ. මොකද මාර්ගෙම වැඩෙන්න එපයි. එතකොට නමුත් අපි මේ නුවණින් කල්පනා කරලා අකුසලයෙන් දුරු වෙලා කුසලයේ වඩන්න මාර්ගයට තමයි පැමිණෙන්නේ. එතකොට එහෙනම් Taman දැන් නුවණින් කල්පනා කරලා තමා තුළ පවට බය, පවට ලැජ්ජාව තියෙනවද කියලා නුවණින් කල්පනා කරලා ඊට පස්සේ Taman සම්මා දිට්ඨිය ඇති කරගන්න මහන්සි වෙන්න ඕන. එහෙනම් සම්මා දිට්ඨිය ඇති කරගන්න මහන්සි වෙන කෙනා චතුරාර්ය සත්‍ය එකතු වුණ ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. දැන් පින්නතුනි අපි මේ කතා කරන හැම දේශනාවක්ම අවසානයේට ආර්ය සත්‍ය අවබෝධයම තමයි ඇති වෙන්නේ. එතකොට මේ හැම දේශනාවක්ම චතුරාර්ය සත්‍ය තුල තියෙන්නේ. එතකොට ඒ නිසා අපි නිවැරදි පිරිසුදු ධර්මය අහනකොට අපි මේ ධර්මය ගලපා ගන්නත් දක්ෂ වෙන්න ඕන. දැන් එහෙම නැත්නම් කොච්චර ධර්මය ඇහුවත් අපේ ධර්මයේ ගලපන්න දක්ෂ නැත්නම් ඒක අපේ ජීවිතේට යෝනිසෝ මනසිකාරය ඇති කරගන්න උපකාර වෙන්නේ නැහැ. එහෙනම් යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න උපකාර කරනවා කුමක්ද? මේ ධර්මයේ නිවැරදිව ගලපා ගන්න ඕන. නිවැරදිව ජීවිතයට ගලපා ගන්නවා කියලා කියන්නේ ඒ අයුරින්ම නුවණින් කල්පනා කරනවා. දැන් එතකොට එහෙනම් නුවණින් කල්පනා කිරීම යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ අපි ධර්මය අහනකොට, ධර්මයේ ශ්‍රවණය කරනකොට වෙන අරමුණු වලට හිත යන්න නොදී ධර්මයේ මනසිකාරයෙම හිත යොදවාගෙන ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ආන් එහෙම ධර්මයේ ශ්‍රවණය කරනකොට යෝනිසෝ මනසිකාරය උපදිනවා. දැන් එතකොට ඔබට ඔබ හිතලා බලන්න පවට බය ගැන, පවට ලැජ්ජාව ගැන අපි කතා කරනකොට ඔබට සමහරවිට ඔබ අතින් වෙච්ච වැරදි මතක් වෙන්න පුළුවන්. ඊළඟට අතීතයේ තමන් අතින් වෙච්ච දේවල් මතක් වෙන්න පුළුවන්. එතකොට ධර්මය අහන වෙලාවෙදි මේවා සිහි කර කර හිටියොත් අන්න එයාගේ හිත ආයනසෝ මනස්කාරයට වැටෙනවා. ආයනසෝ මනස්කාරයට වැටිච්ච ගමන් හිත පසුතැවෙනවා. පසුතැවීමක් තුළ එයාට හිතෙනවා අනේ මගේ අතින් මේවා වුණානේ. මගේ අතින් මෙහෙම වුණානේ කියලා කල්පනා කර කර ඉන්නවා. එතකොට වෙන්නේ හිත පසුතැවෙනවා විතරයි. ධර්මයට හිත යොදවන්න බැරි වෙනවා. එහෙනම් කල්පනා කරන්න මං අතින් මේ වෙච්ච දේවල් දැන් අතීතයට ගිහිල්ලා. මං දැන් දැනගත්තා මා තුළ පවට බයත් ලැජ්ජාවත් ඇති කරගෙන වාසය කරන්න ඕන කියලා. ඒ ධර්මයේ සඳහන් වුණේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල. එතකොට මට මගේ ශාස්ත්‍රුන් වහන්සේ වදාළ ධර්මයේ තුල තියෙනවා නිවැරදි වෙන්න අවස්ථාවක්. එතකොට ඒක නා නෝනින් කල්පනා කරනවා. එහෙනම් මං දැන් ඉඳලා පවට බයත් ලැජ්ජාවත් ඇති කරගෙන වාසය කරනවා. එහෙම වාසය කළොත් මේ කුසල ධර්මයන්ට විද්‍යාව තමයි උපකාර වෙන්නේ. විද්‍යාව කියලා කිව්වේ කුමක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස උපකාර වෙන සම්මා දිට්ඨිය.
එතකොට මේ සම්මාදිට්ඨිය තමා තුළ ඇති වෙනවා. එතකොට සම්මාදිට්ඨිය තමා තුළ ඇති වුණොත් ඒ කෙනාට නිවන් මඟ විවර වෙනවා. නිවන් මඟ විවෘත වෙනවා. එතකොට පින්නතුනේ ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය ඒ විදිහට මෙහෙනම් නුවණින් කල්පනා කරන්නත් ඒ නුවණින් කල්පනා කරන ධර්මය තමන්ගේ ජීවිතයට ගලපා ගන්නත් පුළුවන් වෙන විදිහ අපි මේ කාරණාවලින් දැනගන්න ඕන. එතකොට එහෙනම් අද ඉගෙන ගත්ත මේ බොහොම සරල පුංචි සූත්‍ර දේශනාවක්. එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඕක හරි සරලයිනේ කියලා. නමුත් මේ තමයි නිවන් මඟ. නිවනට මුල් වෙන කාරණය. ඉතින් ඒ නිසා ඔබ මේ ධර්මය ඔබේ ජීවිතයට ගලපා ගත්තොත්, ඔබේ ජීවිතය පුරුදු කරගත්තොත් ඒ කාරණේ නිසාම ඔබට මේ නිවන් මඟ ගමන් කරන ශ්‍රාවකෙක් තුළ ඇති කරගන්න ගුණධර්ම ඇති කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි මේ තරුණ ජීවිතයක් ගත කරන කාලේ දැන් ගොඩාක් තරුණයිට වෙලා තියෙන මේ පවට බයලජ්ජා නැතිකම නිසා Taman දන්නේ නැහැ Taman අකුසලයක්ද කරන්නේ කුසලයක්ද කරන්න කියලා. ඒ නිසා නොයේක් වැරදි වලට නොයේක් ඇබ්බැහි වීම වලට යොමු වෙලා තියෙනවා. ඒ කියන්නේ වැරදි හැසිරීම වලට, එහෙම නැත්නම් මත්ද්‍රව්‍ය වලට, එහෙම නැත්නම් බොරු කීමට, මේ වගේ නොයේක් දේවල් වලට බැඳිලා ගිහිල්ලා තියෙනවා. ඒ මොකද හේතුව මේ පවට බයත් ලැජ්ජාවත් කියන ගුණධර්ම දෙක තමා තුළ නැති නිසා. ඉතින් මේ ගුණධර්ම දෙක තමා තුළ ඇති කරගන්න මහන්සි ගත්තොත් අපිට මහත් වූ රැකවරණයක්, මහත් වූ ආරක්ෂාවක් ලැබෙනවා. දැන් අපි ඉස්සරින්දම් අහලා තියෙනවානේ ධම්මේ හවේ රක්කති ධම්මචාරී කියලා. ඒ කියන්නේ ධර්මයෙන් හැසිරෙන කෙනා ධර්මයෙන්ම ආරක්ෂා කරනවා. එහෙනම් තමාව රකින්න, තමාව ආරක්ෂා කරගන්න එකම ධර්මයක් තමයි පව් කරන්න තියෙන බයත්, පව් කරන්න තියෙන ලැජ්ජාවත්. මෙන්න මේ ගුණධර්ම දෙක පුරුදු කරගන්න. ඔබේ ජීවිතයේ මේ ගුණධර්ම දෙක ඇති කරගෙන වාසය කළොත් ඒ තුලින්ම තමන්ගේ ජීවිතේ තමන්ව ආරක්ෂා කරනවා. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ආන්නේ පිළිසරණ, ඒ රැකවරණේ ලබා ගන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පින්වත් ඔබට මේ ගෞතම බුද්ධ ශාසනය තුල ඒ පිළිසරණ ලබන ශ්‍රාවකෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ උතුම් ගුණධර්ම දියුණු කරගෙන ගෞතම බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකෙක් වන්නට සිළු දෙනාට වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ශ්‍රාවකත්වය කියන්නේ මොනතරම්නම් වටින කාරණාවක්ද? ජීවිතයට යහපත එකතු කරන ඒ උතුම් ධර්මය අපේ ජීවිතයට කලප ගන්න, ධර්මයත් එක්ක ජීවත් වෙන්න අපිට මොනතරම්නම් යහපතක් උදා කරගන්න පුළුවන් වෙනවද? ඉතින් මේ තථාගතයන් වහන්සේගේ උතුම් ධර්මය ඊටමත්ම හොඳින් පින්වත් ස්වාමින් වහන්සේ අපිට කරුණාවෙන්ම කියලා දුන්නා. ඉතින් අපි සූදානම්ින් ඉන්නවා යෝන් දහම් වැඩසටහනේ ඊළඟ කොටසින් ධර්ම සාකච්ඡාව සමගින් එකතු වෙලා ඔබේ තියෙන ගැටලු වලටත් පිළිතුරු ලබා දෙන්න. ඉතින් අපි විශේෂයෙන්ම මතක් කරනවා අද දවසේ යෝන් දහම් වැඩසටහන ඔබ වෙත ගෙනෙන්න බැතිබර විකාශන දායකත්වයන් එකතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් හේමන්ත විමලසිරි මහත්මයා, සුදර්ශනී විමලසිරි මහත්මිය, දිනිත්ති විමලසිරි දියණිය සහ දුලිත් විමලසිරි පුතණුවන් ඇතුළු ඒ පින්වන්ත පිරිසයි අද දවසේදීත් බැතිබර දායකත්වයන් එක් කරන්නේ. එදිනේ පින්වන්ත පිරිසගේ දායකත්වය ලැබුණාseම ඔබටත් පුළුවන් ඉදිරි දිනක වැඩසටහන් වෙනුවෙන් බැතිබර දායකත්වයන් එක් කරන්න. ඒ ගැන විස්තර දැනගන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071 232 88යි 87ට. එතන අපි සූදානම් කෙටි විරාමයක් කරගෙන විරාමෙන් අනතුරුව ධර්ම සාකච්ඡාවත් එක්ක හමු වෙන්න මතක් කරනවා ඔබට. ඔබටත් පුළුවන් ඉතින් ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න යොමු කරන්න. ඉතින් ඔබට අවස්ථාව තියෙනවා ශ්‍රෝතා රූපවාහිනී Facebook පිටුවෙන් Facebook live එකට කමෙන්ට් එකක් විදිහට ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඒ ප්‍රශ්න අපි සූදානම් පින්වත් ස්වාමින් වහන්සේත් එක්ක සාකච්ඡා කරන්න. රැඳලා ඉන්න ශ්‍රෝතා රූපවාහිනිය ලක්විරක වර්ණතුලිය සමගින්ම. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.